වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතුම් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට බදාළ මහනුවර ලංකාතිලක රජමහා විහාරවාසී පරිවර්තනාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නීතියකම චන්දිම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාම එක්ව සාදුනාත් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. වාදුව දෙල්දුව රන්මුතුවනේ පදිංචි කළුතර ප්‍රජා විශෝධන නිලධාරී ශිරෝමි සේතර මහත්මිය ගාමිණී සේනාරත්න මහතා ජනිත් චාලුක සේනාරත්න පුතුණුවන් ඇතුළු පවුලේ ඥාතීන් පිරිසයි උතුම් වූ සතරම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට චින්බ්‍රදායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अन्तरा गच्छन्तु देवता सद्ब्रह्मं मुनिराजस् सुनन्तु सद्मोक्खदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතේකාය ගතා උපට්ඨිතා චසුපස්සායතනේසු සංතෝ සත්තං බික්ඛෝ සමාහිතෝ සංඥා නිබ්බාන මත්තනෝති කලුතර ඒ බෞද්ධ රූපවාහිනී කාර්යාලය සහ ගුවන් විදුලිය ස්ථාපනය කොට ඇති මාපිය සෙවන පරිශ්‍රයේහි ආධිපතිත්වයේ දරන අතිගෞරවනීය නම කියන්නට අවසරයි මලේගොඩ නන්ද ගෞරවනීය නායක හාමුදුරුවෝ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි එවැගේම බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක හාමුදුරුවෝ ඇතුළු මෙරට වාසී ගෝවාසී පින්ති මහා සංඝරත්නයන් අවසරයි මේ පැයට නියමිත බෞද්ධ රූපවාහිනී සද්ධර්මානුශාසනාව සඳහා පූර්ණ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන වාද්දුව දෙල්දුව රන්මුතු යන අංක 73 නිවසේහි පදිංචි කළුතර ප්‍රජා විශෝධන නිලධාරී ඉපින්වත් ශිරෝමේ සේදර සෙනරත් මහත්මිය එවැගේ ආදරණීය ස්වාමි පුරුෂයා ගාමිණී සේනාරත්න එවැගේම ජනිත් චාලුක පුතා ඇතුළු පවුලේ හිත මිත්‍රාදීන් මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා හැම දිනාටම ධර්ම දානමය කුසලයේ නිර්වාණ අවබෝධය සඳහා පාරමී ධර්මයක් ලෙස උපකාර වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරමි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ සඳහන් වෙන්නේ අක්කා තාරෝ තථාගත අකුරු කීයද තියෙන්නේ 8ක් පද කීයද තියෙන්නේ පද 4යි ඒක තමයි බුදුරජාණන් වහන්සේලා විදේශනා
මොකද කියනකොට ඇහෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මහලු දෙයක් නෙමෙයි පොඩි පාඩමක් නේ තියෙන්නේ කියලා. නමුත් ඒ ඉගැන්වීම කෙටිවට අපට ඉගැන්වුවට දීර්ඝ කාලයක් පුරාවට උන්වහන්සේගේ පාරමී ශක්තියත් එක්ක අවබෝධ කරගත්ත දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය තුල තියෙන්නේ හැම එකක්ම අතහැරලා වලගත වෙන්න කියන ඉගැන්වීම නම් නෙවෙයි. දැන් උකට හරි ලස්සන කතාවක් තියෙනවා. කොන්ක්‍රීට් වලින් පන්සල හදලා වටේට ගස් හැදුවට වැඩක් තියෙනවා. වැඩක් වෙන්නේ නැහැ. මොකක් හින්දාද වැඩක් වෙන්නේ නැත්තේ? ඇතුළ සංකීර්ණයි. බාහිරට සංකීර්ණ බව පෙන්වන්නේ නැහැ. වැඩක්ද? ආමය වගේ තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වැරදිවට අල්ලගන්න කෙනා. අභ්‍යන්තරය අපිරිසිදු කරගෙන බාහිරට පිරිසිදු බව අඟවනවා. ඒක අමාරුද ලේසිද? හරිම ලේසි. හරිම ලේසි. තින් හැම දෙයක්ම ලැබෙනවා. ඒ ලැබෙන්නේ බොහෝ පිරිසකට උමනාව තියෙන ධර්ම අවබෝධය ඇති කරගන්න. එතකොට දහම් පිපාසයෙන් ඉන්න පිරිස බාහිර පරිසරයේ වැඩි. එතකොට ඒත් හරියට සතුටු වෙනවා. මට කරගන්න බැරි වෙච්ච දේ තව උත්තමාවියක් කරගෙන අනේ මගේ ශක්ති ප්‍රමාණෙන තුන්වහන්සේට සලකනවා. ඒ කුසලයෙන් මටත් මේ මාර්ගයම අවබෝධ වෙත්වා කියන ප්‍රාර්ථනාව කර කර සිල්පසේ සලකන බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඒක නෙවෙයි කළ යුත්තේ. මොකද්ද කළ යුත්තේ? බාහිර අපිරිසිදු වුණාට කමක් නැහැ. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. පිරිසිදු කරගන්න ඕන කිය කොහෙද? අභ්‍යන්තරය පිරිසිදු කරගන්න ඕන. අභ්‍යන්තරය පිරිසිදු වෙන්නෙම කියනවා භාග්‍යවතුන් වහන්සේ තමා ළඟ තියෙන චිත්ත නැත්නම් චිත්ත වීති කියන කතා කරන සිතුවිලි පිරිසිදු වෙන්න අභ්‍යන්තරය පිරිසිදු වෙනවා. දැන් මේක කරගන්න ඕන තමා විසින්. හරියට ඔයත් හොඳට හිතලා බලන්න. ආමිෂ පූජාවේ කරන්නේ තෝකමයි, ප්‍රතිපත්ති පූජාවෙන් වෙන්නේ තෝකමයි. මොකද්ද? සිතුවිලි පිරිසිදු කරන එක. මේ සිතුවිලි අපිරිසිදු වෙන්න ඒ සත්‍යය පුජ්‍යලයා අභ්‍යන්තරත් පිරිහෙනවා, බාහිරත් පිරිහෙනවා. ධම්මපදයේ පළවෙනි ගාථාවම ඔය වරම් බලන්න. පළවෙනි ගාථාවේ පළවෙනි වචන. ගාථා 400කට වඩා තියෙන මේ ගැන නොහිතා පළවෙනි ගාථාවේ පළවෙනි පදේ ගැන හිතන්නකෝ. තියෙන්නේ මොකද්ද? මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. බලන්න මනෝ පුබ්බංගම ධම්මා. සෑම කටයුත්තකටම මූලික වෙන්නේ මොකද්ද? තමන්ගේ සිත මනස මූලික වෙනවා. මනස මූලික වෙනවා. පින් කරන්න ගියත්, කුසල් කරන්න ගියත්, පව් කරන්න ගියත්, අකුසල් කරන්න ගියත් මොකද්ද මූලික වෙන්නේ? තමා ළඟ තියෙන මනස. මේ මූලික වෙච්ච ගමන් මේ මනසට ඉමක් කොනක් සීමාවක් නැහැ. දැන් අපිට තියෙනවානේ ඉමක් කොනක් සීමාවක්. ජීවත් වෙන ගෙදර බිත්ති හතර තියෙනවා, ඉඩමට තාප්පයක් තියෙනවා, තාප්ප ගහලා තියෙන ඉඩම් කෑල්ලට ඔප්පු කෑල්ලකුත් තියෙනවා. මේ හැම එකටම සීමාවක් තියෙනවා. ඉතින් ඔය තරහට සීමාවක් තියෙනවා. මේ ඒකට තමයි කියන්නේ මගේ සීමාව පරිණව දැන් ඕක නවත්තන්න කියලා. ඒකට සීමාවක් තියෙනවා. මේ මනසට සීමාවක් නෑ, අසීමාන්තික. එහෙනම් අසීමාන්තිකව ඇති මනසේ දුර දුවන ස්වභාවය කෙනෙකුට එහෙම ලේසියෙන් නවත්තන්න පුළුවන්. ගෙදර නම් දුවගෙන යනකොට තාත්තේ හැප්පෙනකොට මම දන්නවා මට මෙච්චරයි.
එතනින් එහාට මට යන්න බැ. අනුන්ගේනේ ගියපු ගමන් නඩු වැටෙනවානේ උසාවියනේ වැඩ කරන්නේ. ඒ නඩු වැටෙන නිසා ධර්ම හැප්පෙනකොටම මට යන්න බෑ. නමුත් මේ සිතට එහෙම පුළුවන්ද? දුරංගමං ඒකචර අරිම බරට විස්තර කරපු ගාථාව. දුරංගමං ගොඩාක් දුර යනවා. මෙතන වාඩි වෙලා ඔබ හිටියත් ඔබේ හිතේ කොපිටට ඉන්න දුගා. නේ එක්ක නැත්තම් කාර්යාලය. නැත්තම් කුඩා දරුවෙක් ඉන්නවනේ ඩේ කෑර් සෙන්ටර් එකක ඒතන. ඉතින් අපි මෙතන ඉන්නවා. හැබැයි අපේ හිත කොහෙද තියෙන්නේ? විශාල දුරකට යනවා. ගියපු ගමන් එතන ඇලෙනවා. දැන් මම මෙතන සිත එතන. සිත එතන දුන්න සෑයෙන්නම කරනවා. මොනවද කරන්නේ? මෙහෙම වුණොත් හොඳයි. අරහෙම වුණොත් හොඳයි. අරහෙම කිව්වොත් හොඳයි. තාම එකක්වත් කියලා නැහැ. කියලත් නැහැ, කරලත් නැහැ, ඇඟිලත් නැහැ, මුකුත් නැහැ. මේ මනෝමය සිතුවිලි තුල ජීවත් වෙනවා. ඊට පස්සේ ඒ දැනෙච්ච සිතුවිලි මගේ මට මම කරගන්නවා. ඒක ආපෝ දිනු කරගන්න නැත්නම් සාර්ථක කරගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන්න පටන් ගත්තේ මොකක් නිසාද? මනස මුල් වෙච්චින්. දැන් මම ඔබට එක උදාහරණයක් කියන්නම්. මේ සිත අපි හරියට අවබෝධ කරගත්තේ නැත්නම් විශාල ප්‍රශ්න වලට මුල වෙනවා. දැන් ඔබ දකින මේ ගොඩනැගිල්ල ඔබ හිතනවා ඔබ ආකිටෙක්චර් කෙනෙකුද කියලා. එයාගේ නෙවෙයි. මේ ගොඩනැගිල්ලට මූලික උනේ එයාගේ සිත තුළ ගොඩනැගුණු සංකල්ප. අඳින්න කලින් එයා මොකද කරන්නේ? සංකල්පයක් ගන්න. කොහොටද බාත්රූම් එකේ එන්න ඕන කියලා අහනවා. කොතනටද මැදුමුදුල එන්න ඕන කියලා අහනවා. කොහින්ද ඇතුල් වෙන ප්‍රධාන දොර දාන්න ඕන කියලා මෙයාගේ සංකල්ප එකතු කරගන්නේ නැද්ද? ඔබ හොඳට හිතන්න. එයා ඉස්සරලම අපිත් එක්ක සාකච්ඡා කරන්න කලින් එයා හිතනවා. හිතලා එයා පොඩි නෝට් එකක් දාගෙන මතක හිටින විදිහට හදන කෙනා ළඟට ඇවිල්ලා අහන කොහොමද කොහෙන්ද ඕන මොකද්ද වෙන්න ඕන මගේ අදහස මේක. දෙගොල්ලම කතා කරගෙන වැලි ගල් ගඩොල් එකතු කරගෙන ඕන්න දැන් හදන. හදලා අපි කියනවා ගේ ඇතුළට ගිහලා මොකද්ද? ගෙදර මම හැදුවේ මගේ අදහසක්. ඇත්තටම මගේ අදහසක්ද? මනස මූලික වෙලා මනසට ඕන දෙයට මම ඇලිලා ඒක හදාගත්තා. මට ඕන විදිහට හදාගත්තා නම් ඒ ගෙදර ආකාරදායක වෙනස් කරන්න ඕනේ නැහැ. හැබැයි හදුවට පස්සේ වෙනස් කරන්නේ නැද්ද? මෙතන හරියන්නේ මේක කඩන්න ඕනේ. මේ බිත්ති හරියන්නේ මේක වෙනස් කරන්න ඕනේ. මේ පාට හරියන්නේ මේක වෙනස් කරන්න ඕනේ. මරණකම වෙනස් කරනවා. වෙනස් කරන්න තව මූලික වෙන මොනවද? විවිධ හේතු මූලික වෙනවා. දස්පත්‍රවරු කියන දේ පිළිගන්නවා, ජ්‍යොතිෂ වේදිකා කියන දේවල්, වාස්තු විද්‍යාව මේ හැම එකක්ම අපි අපිරිසුදු කරගන්න අපේ මනස අපිරිසුදු කරගෙන මැරෙනකම් කරන්න අරගෙන අඩප්පු කරනවා. දැන් ඔබ මුලට ගිහිල්ලා බලන්න මේකට මූලික උනේ මොකක්ද? මේ මනසනේ. මේ මනසට කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ මේ මනුස්සයා. ඒකයි මේ සසර දුවන්න හේතුවක් උනේ මෙයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. අකුසල් කරන්න කියත් සෑහෙන්නේ. කුසල් කරන්න කියත් සෑහෙන්නේ. හොඳට හිතලා බලන්නකෝ. මේ සිත නවත්ත ගත්තොත් එතනදී සෑහෙන්න පටන් ගන්නවා. දුවන එක නවත්ත ගන්න. දුවන එක නවත්ත ගන්න බලෙන් බදලා තියාගන්න එපා. දැන් අපි හදන්නේ එහෙමනේ. දුවන සිත බදලා තියාගන්න. බඳින්න හදපු ගමන් දිව්වටත් වඩා වේගින් මෙයා කලබල වෙනවා. දිව්වටත් වඩා වේගින් මෙයා කලබල වෙනවා. බුදුහාමුදුරු එහෙනම් වදාළේ මොකද්ද? දුවන සිත පිළිබඳව විදර්ශනාශීලීව දකින්න පුරුදු වෙන්න. එතකොට නවතිනවා. දුවන සිත නවත්තන්න එපා ඔබ. දුවන සිත දුවන්න දෙන්න. ඔය කියපුවාව. ඔබ නවතිලා දුවන සිත ගැන බලන්න. ඕකනේ අඟුලිමාල හාමුදුරුවෝ බුදුහාමුදුරු දුන්න ප්‍රායෝගික වැඩසටහන.
අඟුලිමාල උඹ දුවනවා මම දුවන්නේ මම නැවතිලා ඉන්නේ. මේ ගැඹුරු ධර්ම කාරණා. උඹ දුවනවා කියලා කියන්නේ උඹේ මනස සිත දුවනවා. මගේ මනස සිත දුවන්නේ නෑ මම නවත්තගෙන දුවන මනස ගැන මම දැක්කා. දැක්කේ මොකකින්ද? විදර්ශනාශීලීව දැක්කා. සිත ඇලෙන තැන පිළිබඳව දැකලා ඇලිච්ච තැන ආදීනව දැක්කා. දැන් ඇලිච්ච තැන ආදීනව දකින්න ගෙදර දොර වහලා මොනකට වෙන්න ඕනද? එහෙම නෑ. එහෙම වෙන්න ඕනේ නෑ. ඇලුනට පස්සේ හිතන්න ඇලිච්ච තැන මොනවද තියෙන්නේ කියලා. ඇලිච්ච තැන තියෙන්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සිත ඇලුණු සෑම තැනකම ඕක තියෙනවද නැද්ද කියලා හොඳට පරීක්ෂා කරා. දැන් ඇලිලි තියෙන තැන් ගැන හිතලා බලන්න. දරුවෝ ගැන ඇලුනා. දරුවෝ ගැන තියෙන්නේ මොකද්ද? ඇලුණු දවසේ ආයි හිතුව ලෝකෙම තමයි මට මේ. දරුවා හම්බ වෙච්ච දවසේ රෙදි කෑල්ලක තියාගෙන උඩට විසි කරනවා, නලවනවා, සද්දනවා, නමක් දානවා, කන හදනවා, කට හදනවා, උගුර හදනවා නේ. මේ කොහොම කරන ලෝකෙම මට ලැබුණා. එහෙනම් එතන ඇලෙන්නේ නැද්ද? සිද්ධාර්ථව මොකද? ඇලෙම තැන ආදීනව දැක්කා. මොකද්ද දැක්කේ? බන්ධනං ජාතං මේක බැඳීම. මේක දුක් සහගතයි. මෙතන බැඳුණු ගමන් දුක් සහගතයි. එහෙනම් දුක් සහගත දේ බැඳුනොත් තවතවත් මොකද වෙන්නේ? දුකමනේ. බැඳුනොත් දුකමයි. ඒ නිසා බැඳීම මම ඈත් කරනවා, ලිහිම පුරුදු කරනවා. ලියලා දැම්මා. මොකද්ද ලියලා දැම්මේ? අම්මත් ලියලා දැම්මේ. ඒ කියන්නේ බිරිඳ ලියුවා. බැඳීමක් නැහැ. දරුවා ලියලා දැම්මා. බැඳීමක් නැහැ. කන්දකටයි චන්නකටයි කියනවා. ඒතර වුණා බැඳීමක් නැහැ ලියුවා. සලු වලට බැඳුණා මුදල හැරියා. කෙස් වලට බැඳුණා මුදල හැරියා. ලියුවා. ලියලා කිං සච්ච ගවේසේ කිං කුසල ගවේසේ. අපට සෝකමයි පින්වත්නි. අපි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මාර්ගයට පිළිපන් වෙන තැනැත්තියක් වෙනකොට බැඳීම් වලින් ඈත් වෙනවා. බැඳීම් තියාගෙන මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒ බැඳිච්ච ගමන් තව තැනකට ගියොත් බැඳීමත් එක්ක සිතිවිලි එකතු වෙනවා. දැන් ඔය හිතන්න ගෙදරත් එක්ක බැඳිලා මෙතෙන්ට බනහන්න පුළුවන්. දොර වැහෙන්නේ නැහැනේ. බත් මුට්ටිය ලිපේ ඒක රොස්සේ ඉඳ දාන්න. ලොකු දුවේනවා 12 මාරට. ගෙදර වහලා යතුරු මගියක්. අනේනකන් එළියේ ඉඳ දාන්න. දැන් ඔබට මම මඩ කියනවා. ඔබ හිතකොටද? ගෙදරනේ. නැගිටිනෝ බනහලා. පොඩක් තිබ්බපස්සෙන් දිහාට කොයි. ආපහු මොනවද අපහාදුරු කියන්නේ? තමන්න බැඳීම නිසා බනහන්න පුළුවන්. ඒ නිසා මේ කිසాగෝතමී අම්මා ඇතහැරි. මරිච්ච දරුවට බෙදලා හිටපු මලකඳ ඇතහැරියා. මලකඳත් එක්ක ආව නම් එයාට පුළුවන්ද? අපහැරලා බුදුහාමලකට. අදාචාර අම්මා මරිච්ච දරුවෝ, මරුණු ස්වාමියා, මරුණු දෙමාපියෝ, අහිමිච්ච දෑවැද්ද දේපල ඒ ඔක්කොම අපහැරලා බුදුහාමර ළඟට ආවා. බෞද්ධ දර්ශනයේ තුළට එන කෙනෙක් බැඳීම් අතහරින්න ඕන. ඒකට තමයි භික්ෂුවට හරි වචනයක් තියෙනවා. නෙක්ඛම්ම අතහැරීම තුළ තමයි භික්ෂුවක් බවට පත් වෙන්නේ. මේක ගතියෙන් අතහරින එකට වඩා අමාරුම දේ තමයි පින්වත්නි මොකෙන් අතහරින එක? සිතින් අතහරින එක. ගතියෙන් අතහරින්න පුළුවන්, සිතින් අතහරින්න හරි අමාරුයි. බලන්න එහෙනම් මේ සිත මනස කොච්චර ව්‍යාකූල කරනවද? දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ විවාහ නැත්නම් අපි කියන දීග දෙනවා කියලානේ කියන්නේ. නේ දීග දෙනවා. දෙන්නේයි දෙනවද? පොල් ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා, සතියක හොයන්න යනවා. ඒ පොල් ප්‍රශ්න විසඳන්න යනවා. දැන් දීලාද?
මගේ කරගෙන දීලා ප්‍රශ්නට කොට දුන්නට පස්සේ ඔබ හිතන්න පුතේ උඹ අලුතෙන් පටන් ගනි. ප්‍රශ්නේ අපි ප්‍රශ්න වින්දා. ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න. ඒක උපදෙස් අපි දෙනවා මිස අපි ඒකට මූලික වෙන්නේ නැහැ. උපදෙස් දෙන්නේ මම නෙමෙයි යම් පන්සලට බුදුදහමත් එක්ක උපදෙස් ගන්න. හරි මනස නිදහස්. එහෙම නැතුව බුද්ධිලා ඒ දරුවන්ගේ මේ මුණුබුරු අල්ලගත්ත ගම කොච්චර දුක් ගොඩක්ද. පන්සලට ගිහින් බණ ටික අහන්න බෑ. පොයට සිල් ගන්න බෑ. මොකක් නිසාද? මුණුබුරු කෑමද දැක්නේ. අපේ කාලය යනවා. ඒ නිසා පින්වත්නි සරලව සහැල්ලුව ජීවත් වෙනවා කියලා කියන්නේ වනගත වෙලා වනාන්තරගත වෙලා යන එක නෙමෙයි. පොරව ගන්න රෙද්දේසිල් නෑ. තියනවා. ඒක නෑ. ඒක තමයි මිනිස්සු හිතන්නේ සිල් තියනවා. අට සිල්නේ. උතුරු සළුවක් දාගෙන නින්නේ. නාගුණ වල ගලවන්නේ නැහැ කරේ. නේ? රෙද්දේසිල් නෑ. සිල් තියෙන්නේ තමන්ගේ හිතේ. බයට පිළුත් නෑ. බයට ගන්නවනේ. අපෝ දැන් යන්න ළඟ එක්ස්පයර් ඩේට් එක කිට්ටුයි. දැන් නැහැත්. දැන් බයයි කොහාට යන්නද? යයිද මන්ද නිරයට කරපු දේවල් ඒ කාලේ මතකයි. ගත වයසට ගියාට හිත තරුණයි. ඒක හරි බයයි. බය වෙච්ච ගමන් ආය හැමදාම දන් දෙනවා සීපි ගන්නවා දායක සභාවේ මුලසුන ගන්නවා ආඳුරුවන්ටත් වඩා සිල් අවසන් කරනවා. බලන්නකො හිතට මේ බයට පිරුණු කලයේදී එනසලේ හොඳ සිංහල වචනයක් ඕක. පිරුණු කලයේදී කුඩා කාලේදී ඉඳලා සිල් රකින්න කෙනා කුඩා කාලේදී ඉඳලා භාවනා කරන කෙනා කුඩා කාලේදී ඉඳලා ගෘහ ජීවිතේ නිවැරදිව කරගෙන යන කෙනා ආය වයසට යනකොට බයක් වෙනවා. මේ මනුස්සය දන්නවා මගේ හිත තවංකෝ මම අනුන්ට ගැරහෙන්නේ නැහැ. මගේ ගෑණිට බැන්නේ නැහැ. මගේ දරුවෝ මහම ගැදලා දෙන්නේ නැහැ. මගේ පරම්පරාවට මං හානියක් කළේ නැහැ. මම හොඳට සිල් ටික ආරක්ෂා කරගෙන පුළුවන් විදිහට හිටියන්නේ. මේ ඉන්න ටිකක් මේ විදිහට මෙතන මේ සීලය රැකලා මම මැරෙන්නේ. මං කලබල වෙන්නේ නැහැ. පිරුණු කලයේදී එනසලේ. බාහිර පිරුණු කලෙ මොකද වෙන්නේ? ඔයනෝ කොහේ හරි කමක් නැහැ මේක මේ පුරුව ගන්න. පිරින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි ගතින් අතහරිනවා වගේම හිතින් අතහරිනවා. හිතෙන් අතහැරෙන කෙනාගේ සිත හරිම පිරිසුදු ප්‍රබස්තර නිවන් දික්කේ චිත්ත. ප්‍රධානසරයි හරි ලස්සනයි. මහරහත් උත්තමාගේ දකින්න පින් කරනවා. ඒත් කීවල බලන්න මහරහත් චරිත කළු පාටයි කියලා කිව්වට අපි කියන මේ අඟුරු කළු පාට නෙවෙයි. අඟුරු කළු පාට ටිකක් අප්‍රසන්න. අපි ඒකට හොඳ වචනයක් කියන කළු පාට උනත් දෙකොන් කළුයි කියනවා. හරි ලස්සනයි මේ පාට. සුදු පාට කිව්වම අපි හිතන්නේ මේ අර ෆොරනර්ස් වගේ පාටනේ. ඒක නෙවෙයි. ප්‍රියමනාප මේ කියන මේ රහත් උත්තමාවියන්ගේ ශරීර ස්වභාවය ඇද්දලක තියෙන පාට වගේ කියනවා. ඇද්දල පාට සුදුද? නෑ. රත්තරන් පාටද? සුදුත් නෙවෙයි රත්තරන් පාටත් නෙවෙයි. මේ වගේ කියනවා. මේ මොකක් නිසාද? මේ සිත පිරිසිදු වෙන්න ගත පිරිසිදු වෙනවා. ගත පිරිසිදු කරන මිනිස්සුන්ගේ සිත අපිරිසිදු වෙන මොකද කරන්නේ? ආලෝක කරන්නේ. ඒ සිත අපිරිසිදු වෙන්නේ. ගතන පිරිසිදු කරන්නේ මොකට තමයි මම කිව්වේ කොන්ක්‍රීට් ගොඩනැගිලි හදලා කොටිම ගස් හැදුවට ඒක වෙන්නේ නෑ වනාන්තරයක්. ඒක වෙන්නේ නෑ. ඒ වගේ තමයි අභ්‍යන්තරය අපිරිසිදු වෙලා බාහිර පිරිසිදු කරගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. හරියට නිකන් අර ඌරු කොටුවක් නඩත්ත කරපු ඌරු වැද්ද වගේ. දන්නවනේ ඔය කතාව. හරි ලස්සන කතාවක් කියන සීහලත් කතාවේ.
කියවල බලන්න ඕන. ඔය අනුරාධපුර යුගයේ තමයි කියවුනේ. ඌරු කොටයක් හදන වැද්දෙක් ඉන්නවා. මේ මිනිහට ඌරු පෙන්නන්න බෑ. මොකද කරන්නේ? ඌරු ගෙනල්ලා හදන විශාල කොටුවක්. ඒ ඌරු කන්නේ මොනවද? අසෝචි. මේ මිනිහ ගිහිල්ලා ඈත පළාත්වල රෙද්දකිලි ගොඩ දාන. දැන් අද තියෙන ගලිය කියන එක ඉස්සර නෑ ඒක අදින්න ඕන අපේ. ඉතින් මේ අසෝචි අරගෙන ඉහළ දානවල ගල් බලාවකට ගෙනා. ඔය හලනවා. ගල් බලාව රත් වෙන්න මොනවද වෙන්නේ? අසෝචි වේලෙන. ඒකට බඳ නැහැ. මෙයා කරන්නේ ඉතින් සතියක් විතර මේ ගෙනල්ලා ගලට අහලලා යනවා. සති දෙකකින් විතර ආයෙනවා. ඉතින් කවුරු තොරෙන් ගන්න නැහැ. කලබලෙකුත් නැහැ, බයිකුත් නැහැ. වටිනාකම තියෙන මිනිහටනේ. සති දෙකකින් විතර වෙනකොට මේක හොඳටම කරේලා. කියන මේක ආපහු නවල කෑලි හදාගන්න. දැන් එහෙම ප්‍රශ්නයක් නෑ ගෙනියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. කරතියන් යනවා. කරතියන් යනකොට මගදී වැස්සක් ආයි. දැන් මොකද වෙන්නේ? දිශ වෙන වැක්කේන නැග පුරා. ඔය වගේ තමයි පොලිසිය දකින්න ගියා. ඔය වගේ තමයි. මොකද වෙන්නේ? අසුචි නාගත්ත උරු කුටු ඇත්තවා. යන්න රැස් වෙනකොට නානවා. මේ සිත ඇවිත්තිලා මතක් වෙනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ තප්පති කියලා. වේදාගම හාමුදුරුවෝ මේ පැත්තේනේ. මේ අහල පහල පාවතෝ මේ මහන්සලාගේ චරිත කියෙවොත් ඇගේ හිරිගඩු තිබෙනවා. ඒ තරම් වටිනා උත්තරය. හරිය ලස්සන පොතක් කියනවා. මොකද? ලෝයද සංගරා හරිම ලස්සන. ඔකේ කියන එක ගාථාවක්. කවියක් තියෙනවා. මොකද? කරන කලට පව් මිහිරිය මිසේ විදින කලට දුක් ගෙන දේ ගිනිසේ. ඔක ධම්මපදයේ තප්පති කියන ගාථාවේ එක පදයකට ලියපු කවියක්. එක පදයයි බුදුහාමරන්. උන්වහන්සේ කවි පද 4කට ලියන. කරන කලට පව් මිහිරිය මිසේ. ඔය කරනකොට කොහොමද? හරිම සුන්දරයි. දැන් උදාහරණයකට කිව්වොත් ස්ත්‍රීලෝන පුරුෂයෙක් හිටියොත් කොහොමද? හරියට ඒකට ගැලපෙන මිතුරු හම්බ වෙනවා. රැයට වස්තියාදුවේ ඇවිදිනවා. ඒකට මුදල් ඕන තරම් හම්බ වෙනවා. ඒකට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සියල්ලම හම්බ වෙනවා. කරන කලට පව් මිහිරිය මේසේ. තරුණ කාලට ආයිතින් බෑ. අර පාරිපුල සුමංගල ආඳුරුවන්ගේ කකුල් දෙකටයි අත් දෙකටයි බෙල්ලටයි විලංගු දාලා සුද්ධ ඇදලා නතර කරගත්තනේ. කියන්නේ ඒවටත් බෑ නඩත්තු කරන්න. එහෙමවත් බෑ. අකුසලයට සිත ගිය ගමන් හම්බ වෙන මිතුරු. දේවදූතකමටත් එහෙමමනේ. කරන කලට පව් මිහිරිය මේ. බොන්න ලෑස්ති වෙනකො. නෝට බේටි කරන් දෙන පතේ නැති අපච්චිට බොන්න ගියාම දාස් ගන්න මුදල් තියනවද නැද්ද? එමේ අපි ජීවත් වෙන්නේ ගම්බද සහ ප්‍රදේශවල අප්පා බලන්න ඕන. දරුවෝ ක්ලාස්කෙන් අරන් එන්න නිදහස නැති තාත්තට බොන්න වෙලාව නැද්ද? වදපු ජාතක කරපු අම්මා තාත්තා බලන්න යන්න වෙලාව නැති මිනිස්සුන්ට බොන්න යන්න වෙලාව නැද්ද? හොඳට බලන්න ඕයලා. කරන කලට පව් මිහිරිසේ. බොන්න ගියාම ඕන තරම් ඉන්න. කුඩු බොන්න ගියාමත් එහෙමයි. ගංජා බොන්න ගියාමත් එහෙමයි. ඊට පස්සේ හොරගම් කරන්න ගියාමත් එහෙමයි. අල්ලස් ගන්න ගියාමත් එහෙමයි. හැම තැනකම යොදලා බලන්න. පොකුරු පිටින් නෙමෙයි හම්බ වෙන්නේ. සහරාන්ගේ බෝම්බෙට පොකුරු පිටින් හම්බ වෙන්නේ නැද්ද? පව් කරන්න ගියාම පොකුරු පිටින් හම්බ වෙනවනේ. හැබැයි පිනක් කරන් එකතු කරගන්න හරියම අරු නැහැ. දහසක් දේවල් කියනවානේ. කොහොමද එන්නේ මේ සතිය ගණන් එනවා සතියකට කොහොමද එල්ලෙන්න බෑ. එහෙම කියලා නේද ඇත්තට. කරන කලට පව් මිහිරිය මේසෙ. පව් කරන්න ගියාම මීරගේ කඩ කනවා වගේ.
සැමියානියට හැරිච්ච ඇඹලය වගේ. ගලවන්න හරිය අමාරුයි. මේ සිතේ ස්වභාවය බැඳෙනවා එකට ඇලෙනවා. සත්‍යපත්‍රාභිනන්දනී කියන බුදුහාමුදුරන්ගේ වචන කියන්නේ ඒතන ඇලෙනවා. කොහොමද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාව තුළ ඇලිච්ච ගමන් ආයේ කාලයක්, මොදලක්, සීමාවක්, වයසක්, තමන්ගේ වරපියක් මොකොත් නැහැ. මොකොත් ගැන හිතනවා. නව නින්දිරා ගැන නෙමෙයි හිතන්නේ. මගේ සතුට ගැන හිතලා පව් මිහිරිය මේසේ මී වද කනවා වගේ පව් වැඩ කරනවා. එහෙම කරන මනුස්සයට විඳින කාලට දුක් ගෙන දෙයි දැඩිසේ. ඕන්න යනවා වයසට. පුළුවන් දුකට යන්න කොතියාගන්න. ඈ? ඉතින් උත්සාහ කළා ඒ දවස්වල දැන් බැරි හින්දා හුවක් හරි ගැටුවා යන්න දෙනවා මේ. ගැලුවා ඉතින් 40 නේ 45 කට එන්නේ නේ. එහෙම අපි සමස්ත ප්‍රත්‍යඥ පිටුහෙම තමයි මේ තවුන වෙනවට කැමති වයසට යනවට කැමති. වයසයි කිව්වම මේ පිස්සුද මට කොහෙද වයස? නේ 70 වයසක්ද කියලා අහන මිනිස්සු ඉන්නවා. එහෙම තමයි වයස කියන්නේ කැමති නැහැ. දැන් නෝනාගේ තුපන් දිනේද කොහෙද වයස ලියලා නැද්ද කොහෙද? නෑ. නෑ ඉතින් මේ ලෝකේ හැමෝම එහෙම තමයි. ඊට පස්සේ හැරමිටිය ගන්නත් එහෙම තියෙන්නේ. එහෙම ඉන්න නායකයෙක් ඉන්නවා. හැරමිටිය ගන්න ලැජ්ජායිනේ. කන්නාඩි දෙක දාන්නේ නැහැ. හරි ලැජ්ජයි. පේන්නේ නැහැ. ඔහේ අතක ගායන පිස්සුද කොල්ල මගේ ඇහ තාම පේන්නේ නැහැ. වෙන්දින යනවා ගන්න මේ ඉවත් කරපු දෙයක් එක්ක. එයා කොහොම නෑ. නෑ මට මේ වැරදුනා උඹලා ගැන හිතුවා. එතකම් පේන්නේ නැහැ. ආයෙත් යනකොට කැමතිම නැහැ. අර පුළුවන් බලක් ගන්න. කන්දක් තිබ්බොත් බෑවුමත් එහෙමද? කවුරුම වයසක් එන්නේ නැහැ. ඔන්න වයසට ගියාම අපි එක්තෙන් වෙනවා. එතකොට රිටයර්ඩ්. ටෙන්ෂන් එකක් නැහැ. නමුත් රිටයර්ඩ්. එතකොට මොකද වෙන්නේ? දරුවෝ කන්න දෙන්න ඕන. දරුවෝ අඳින්න දෙන්න ඕන. දරුවෝ රැක ගන්න ඕන. දරුවන්ගේ පිහිට බලාපොරොත්තු වෙන්න ඕන. මේ අතපය පවා වළංගු නැති වෙනවා. අනල කන්න බැහැ. අනල කනකොට බත් ටික හැලෙනවා බිම. දෙවුලනවා. යන්න බෑ තනියම දනිත් දෙකින් නැවෙනවා. මේකට කියන්නේ ජරා ජීර්ණත ජරාවටපත් වෙලා. ඔය හිටගෙන ඉන්නකොට මූත්‍රා පිට වෙනවා. ඔය හිටගෙන ඉන්නකොටම වැසිකිලි වෙනවා. මේ ඉන්නකොටම කෙල විසික්ක වෙනවා. දුන්නක් හිටගෙන ඉන්න දස්පා පුතුටුවක් ගෙනා පාපු කියලා ඔන්න වාඩි වෙනවා. ඒ කාලයක් ඔබට මට එනවා. ඒක බලාපොරොත්තුෙන් ඉන්නවා. ආන්ගේ වෙලා පුතුලට වැටුණාම ඇඳට වැටුණාම සිත තරුණයි. ආන්ගේ සිතට දැනෙනවා ඇඟෙනවා තමන් කරපු දේවල්. චිත්‍රපටය වගේ. අනේ මං තරුණ කාලේ කරපු දේව ආන්න තප්පති. ගින්නර වගේ. හරියට උදැල්ලකට හදන මිටක් බින්දරක දාලා තවන්නේ. ඒක දන්නවනේ එහෙමනේ. තවනවනේ තවල තමයි මිට හදාගන්නේ. ඔය වගේ හිත තැවෙන්න පටන් ගන්නවා. සත්තු මරුවනේ. හොරකම් කළානේ. මංකොල්ල කෑවනේ. අල්ලස් ගත්තනේ. අනේ කරගත්ත දෙයක් නේද මොනවටද සල්ලි දැන් ඉතින් යන්නේ බෑ ඔක්කොම දාලා. ඔන්න දැන් අර සිතුවිලිත් එක්ක Taman තරක විතරක කරනවද නැද්ද? ඒකද කාටවත් ෂෙයා කරගන්න බෑ. කියන්න බෑනේ. කියන්න පුළුවන්. දැන් මං පැවිදි වෙලා මං වයසට ගිහිල්ලා මොන මම මැරෙන්න යනකොට මට කියන්න පුළුවන්. අනේ පොඩි නම් මෙහාට එනවා මං කරගත්ත පව් වැඩ කියලා කියන්න පුළුවන්. අම්ම කෙනෙකුට පුළුවන් දරුවෝ මුරු කිට්ටු කරානේ කොල්ලෝ අද මම මේ හිටියට මාම කරපු නාඩගම් කියන්න පුළුවන්ද? කාටවත් කියන්නත් බෑ. තමන්ම විඳින්න මේක කිව්වොත් පොඩ්ඩක් හරි බුදිලා යනවා. බලන්නකො වීදාගම නායකරු කියන කතාව විඳින කලට පව් හරියට මොන වගේද? දැඩි ලෙස තැවෙන ගින්දර වගේ කියන තප්පති කියන වචනේ බුදුදහම උගන්වලා තියෙන එක.
අපි ජීවත් වෙන විදිහ ඒ නිසා උගන්වලා තියෙන එකම ධර්ම තමයි පින්වත්නි බුදුදහම. ලෝකේ හැම තැනම තියෙන දුක. මෙහෙත් දුක, ඇමරිකාවේ දුක, ජපානයේ දුක, ලෝකේ හැම තැනම දුක. මනුස්ස ලෝකේ පෘථිවිය එපා කියලා යන්නේ අඟහරු ලෝකෙකට. ඕකෙත් තියෙනවා. ඔක්කොම එපා කියලා යනකොට තවතිසාවට. තවතිසාවෙත් ඕකම. අපෝ තවතිසාව හාමුදුරුවෝ නම යන නිම්මාවතේ. ඒකට යන්නේ ඒකෙත් ඕකම. හරියට පියවර වෙනස් කර ඉදිරියට යනකොට පියවර යනවා අපි හිතනවා වෙනස් වෙනවා කියලා. වෙනස් වෙන්නේ නැහැ. හැම තැනම දුකමයි. දුකමයි. ඒ දුක තුනී කරගන්න තියෙන එකම ධර්ම තමයි ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ මේ අකුරු 8යි පද 4යි. අකුරු 8න් සහ පද 4න් මේ සියලු දුක නිමා කරගන්න පුළුවන් ශ්‍රතවත් ශ්‍රාවකයෙකුට විතරයි. නැත්නම් බෑ. ශ්‍රතවත් ශ්‍රාවකයෙකුට පුළුවන් ක්‍රමය තමයි බුදුදහම උගන්වන්නේ. දුවන සිත පිළිබඳව විදර්ශනශීලීව දකින්න. ඒකට මම ගාථාවක් වශයෙන් උයසන්න දේශනා කළේ මුගලන් මහරහතන් වහන්සේ භාවනා කර ඉන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කළ ගාථාවක් උදානේ. මුගලන් හාමුදුරුවෝ කියන්නේ කවුද එතකොට? බුදුහාමුදුරුවන්ගේ දෑග සෞදෙන්නම වහන්සේලාගේ එක නම. උන්වහන්සේට මොකද තිබුණේ? ප්‍රතිප්‍රාතිහාර පාන්න පුළුවන් ආයේ ඒ තරම් උත්තරමයක් නැහැ. ඒ නිසා අගතනතුර ලැබුණා. ඒකට වෙන සුදුසුක් නැති නිසා තමයි අගතනතුර දෙන්නේ. සුදුසු තැන දෙනවා. අගතනතුර දුන්නා. උන්වහන්සේ භාවනා කරනකොට උන්වහන්සේ හිතනවා මේ පංචස්කන්ධය කියන්නේ සුබ දෙයක් අසුබ දෙයක්. අසුබයි. පංචස්කන්ධයට ආරමුණු වන උපාදානස්කන්ධය සුබද අසුබද? අසුබයි. එහෙනම් උපාදාන වෙන්නේ බාහිරින් අභ්‍යන්තරයෙන්. බාහිරින්. එහෙනම් මම නැත්නම් සංකල්පයක් වශයෙන් අපි කතා කරන මම කියන කෙනෙක් නෑ. ඒ නිසා තමයි පංචස්කන්ධේ කොටස් කරන්න පුළුවන්. කොටස් කරපු ගමන් මේකේ මම කියන කෙනෙක් නෑ. රෝද දෙකක් තියෙන හින්දා එන්ජින් එකක් තියෙන නිසා බොඩියක් තියෙන නිසා තෙල් තියෙන නිසා රියදුරෙක් ඉන්න නිසා පාරක් තියෙන නිසා ලයිසන් ඉන්ෂුරන්ස් තියෙන නිසා පාරේ වාහනයක් යනවා. රෝද ගලවල පැත්තකින් තියෙනවා එන්ජින් එක ගලවල තව කොයින් හරි තියෙනවා බොඩි එක ගලවල ගරාජ් එකට දානවා රියදුරට ලයිසන් නැතුව ඉන්නියගේ අත්අඩංගුවට ගන්නවා දැන් මේ මනිය පැත්තකට වෙලා ඉන්නවා පාරේ වාහනයක් දුවනවා දුවන්නේ නැහැ. ඒ වගේ තමයි අපි ළඟ ඇහැ ගලවල පැත්තකින් තියෙනවා කන ගලවල පැත්තකින් තියෙනවා හම ගලවල පැත්තකින් තියෙනවා හෘදේ වකුගඩු මේ පිත්තාශය ආදී සියල්ල ගලවල තැන් වලින් තියෙනවා හරියට අපි අර තේ බොන පීරිසියක තියෙනවා වගේ. පීරිසිය තියන්න බැරි පිනාලේ තියන්න තියෙන එකම දේ මොකක්ද? බඩවල විතරයි. ඒක ටිකක් ලොකුයි. අනිත් ඔක්කොම පීරිසිය තියන්න පුළුවන්. පොඩි කෑලි ගොඩක්. දැන් කොහොම කෑලි ටික තිබ්බට පස්සේ කවුරු හරි කියනවාද අනේ චන්දි භාවතුරු. කවුරු කියනවා? නෑ. මිනිස්සු ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද? ආපුරු මෙහෙට නම් ගියන්නේ පොහොර කිසි කලවරෙන්න. එහෙනම් මේ ඔක්කොම එකතු කළාට පස්සේ නේද හැමෝම ආදරය කරන්නේ. එහෙනම් කරන්න දෙයක් තියෙනවද? එහෙනම් මේක පිළිකුල්ද නැද්ද? කෙසෝදල පිළිසුදු කරලා තියෙන හින්දා නේද හැමෝම ආදරය කරන්නේ. ඔය ආදරය කරන කෙස් ගහ පිඟානකට වැටලා කෑමත් එක්ක තිබුත් මොකද වෙන්නේ? ගෙදර ඉවරද? නේ? නැවත හිතලා බලන්න එහෙනම් මේක සුබද අසුබද? කනකට නහය කියලා මිනිස්සු වැළඳ ගන්නවානේ. ලස්සන බලනවානේ. ඔයත් හිතලා බලන්න කනෙන් ගලන මේ කලාඳුරු එක ක්‍රේන්කට පීරිසයකට තිබ්බොත් කවුරුත් ඒ කියන ස්නේහම තියෙනවා ස්නේහසම නෑනේ නාය මොනෙමද තිබුණ කියලා හොටුට ගන්න පැත්තකින් තිබ්බොත් කවුරුත් ප්‍රිය වෙනවා මේ විදිහට
මුගලන් මහරහතන් වහන්සේ මේ ශාරීරික තියෙන අසුභය ගැන දකින්න කියන. කොටස් වශයෙන් මේ උත්තරය දකින්නකොට බුදුරජාණන් වහන්සේ මේක හරි සැනසෙල්ලක් සතුටක් ලෙස දැනගෙන මුගලන් මහරහතන් වහන්සේට කළ උදාහරණය තමයි පින්වත් ඔබට අද දේශනා කළේ. එහෙනම් මේ උත්තරය සැනසුනේ බුදුහාමුදුරුවෝ සැනසුනේ අසුභය දකින්න ඇත්ත පිළිබඳව හිතලා. අපි ශ්‍රාවකයෝ නම් උන්වහන්සේට අපිත් මොකද කරන්න ඕන? මුගලන් මහරහතන් වහන්සේ ශාරීරික අසුභය දුටුවා වගේ අපිට අපේ ශාරීරික අසුභය ගැන දකින්න. අසුභය ගැන දැක්ක ගමන් සිත ගිහින් තැන්වල බදාගන්නේ නැහැ. නිදහස් වෙනවා. සුභ දැක්ක ගමන් ඇලෙනවා. සුභයි නිට්ටයයි සපයි කියලා හිතපු ගමන් මොකද වෙන්නේ? ඇලෙනු ගමන් ඒ තන මගේ කරගන්න මම දරන උපරිම උත්සාහය. දාඩිය දාගෙන වැඩ කරනවා. නිදි මරාගෙන බලන්න ඉන්නවා. හැබැයි මේක ගින්දරක්ද නැද්ද? රාගය නැත්නම් ඇලීම කියලා කියන්නේ ගින්දරක්. කිසිම සහනයක් නැහැනේ. දරුවෝ ඇලෙච්ච ගමන් සහනේ නැහැනේ. ඉඩකඩම් ඇලුණු ගමන් සහනේ නැහැනේ. වස්තු සම්භාරය ඇලුණු ගමන් තීද ගින්දරක ඉන්නවා කියලා කියනවා ඇලෙන කෙනා. නොඇලුණු කෙනා හරියට නිවුණු කෙනෙක් කියලා කියනවා. එයාට ගානක් නැහැ. සිහිය තුළ පිටල හිටපු ගමන් ඇලීම නැහැ. ඔය ඇලීම නිසා මිනිස්සු පව් වැඩ කරනවා. මුගලන් මහරහතන් වහන්සේ කියවනේ අර්ධිකාත්‍යාර පාන උත්තමය කියලා. දවසක් මේ උත්තමයයි ලක්කන කියන හාමුදුරුවෝ. දවල්ට නම් මතක තියාගෙන ඒක කියවල බලන්න ඕන. ඔක තියෙනවා සංයුත්ත නිකායේ ලක්කන කියන සූත්‍ර දේශනා කීපයකම ලක්කන මහරහතන් වහන්සේ සාරිපුත්ත මේ මුගලන් මහරහතන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට වෙච්ච සිද්ධිදාමේ ඔයකට දකින්න බලන්න කියවන්න පුළුවන්කම තියෙනවා. දවසක් පින්වත්නි ගිජ්ජකූට පර්වතයේ ළඟින් මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ වඩිනවා. පින්ඩපාත. මුගලන් මහරහතන් වහන්සේ hina වෙනවා. hina වෙලා බිම්බලනකොටම ලක්කන හාමුදුරුවෝ දකින්නවා මුගලන් හාමුදුරුවෝ මොකද්ද එකට hina වුණානේ. ආන ඇයි hina වුනේ? දැන් අපි අහන්නේ නැද්ද? ආන ඇයි මමත් තරහ වෙලා ඉන්නේ? ඒකට නිකන් නෝ කඩුවට වගේ hina වෙන්නේ. අපි ඉතින් ළඟින් ආශ්‍රය කරනවා අහනවා. ලක්කන හාමුදුරුවෝ ළඟින් ආශ්‍රය කරන කවුද? මුගලන් හාමුදුරුවෝ. අහනවා ඇයි මුගලන් මහරහතන් වහන්සේ hina වුනේ? නෑ උතන අහන්න එපා. යම්වත් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කලන්දක නිවාසයේ. ඒ කියන්නේ ලේ ඉන්න භූමියේ. යම් එතනට ගියා. ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඇස්සෙලයි මේ උත්තමයන්ගෙන් බණ පදයක් අහනවා කියන්නේ ලෝකෙට පැනසෙන එකක් නේ. හරිය සතුටින් ඉන්න එක්ක තින් කරගෙන මේ රහත් උත්තමයන්ගෙන් බණ ටික අහන. බුදුහාමුදුරන්ගෙන් බණ ටික අහන. ලක්කන ආමදාර පිරිසෙත් අහනවා ඇයි අර විජ්ජකූට පර්වතේ hina වුනේ? ආන් ඒ වෙලාවේදී කියනවා අස්ති කියන ප්‍රේතයා මම දැක්කයි කියනවා. මොකද ප්‍රේතයාගේ නම? අස්ති කියන්නේ මොනවද? ඇට. ඇට කෑලි සහිත ඉන්න ප්‍රේතෙක් දැක්කමට hina ගියයි කියෝ. බුදුහාමුදුරුවෝ කතාවට සම්බන්ධ වෙලා කියන ඕක මම දැක්කා මුගලන් වගිට කලින්. මං කිව්වේ නෑ උඹලට. ඒ ස්වාමීන් කිව්වේ නැත්තේ. ඕක මම විතරක් දැකලා කිව්වනම් පිළිගන්නේ නෑ. ආර්ය උත්තමයේ වචනය නොපිළිගැනීම දුගතිය තුල උපදිනට හේතුවක් වෙන මම සත්‍යය දුගතිය උපදිනවට කැමති නෑ. ඒ නිසා මම දේශනා කළේ නෑ. බලන්න බුදු කෙනෙක් අපි ගැන හිතන විදිහ දැන් අපි නම් ඔය කියලා දානවනේ. ඔබ පිළිගත්තට එක නොපිළිගත්තට එක ඕන මගේ අදහස කිව්වා කියලා. බුදු කෙනෙක් පින්වත්නි වචනයක් හොල්ලන්නේ නෑ. අපේ අසත්‍යාව ගොඩ නැගෙයි කියන අවිශ්වාසය ඇති වුණා. දැන් කියන බුදුරජාණන් වහන්සේ මහණෙනි මොගලන් උත්තමය දැක්කනම් මම දැක්කනම් ඒ කතාව සත්‍ය ලෙස පිට අහන්න කිව්වා. කටි අහන්න ලෑස්ති වුණා. දන්නවද කියලා ඔය අත්‍යක කියන ප්‍රේතයා කොයි කාලෙද කියලා. කිව්වා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඔන්න දැන් කල්ප කීයක්ද කියලා හිතලා බලන්න.
ඉඳලා කාශ්‍යප බුද්ධ කාලයේ දක්වාම කකුසඳ කොණාගමන කාශ්‍යප. ඒ කියන්නේ කල්ප 91කට එහාදී පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ කාලේ දක්වා හරි අකුසල් කරපු මිනිස්සෙක් කියලා. මොනවද කරපු අකුසල්? හරක් මරුවයි කිව්වා. ඒකේ ධර්මය අනුකම්පන දෙන වචනේ තමයි ගෝධාන්තක කියලා. හරක් මරුව. හරක් මරලා කෑලි කෑලි කරලා මස් විකුණලා ජීවත් වෙච්ච මිනිහෙක් තමයි කොහේ ඉන්නේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද කියලා ඇහුවා. අර වගේ ගිජිලිහිණිය ඇවදින් වැඩෙන්න මත කනවයි කිව්වා. ගිජිලිහිණිය කුස්සෝ ඇවදින් පල්ලෙහාට වැටෙනකොටම කෑලි කෑලි අමුණ ගිරලා කනකොට ආපහු ඉහළට අරන් යනවානේ. කුස්සෙක් ගොදුරක් අරගෙන ඉහළට යනවා. ඉහළ කනවා. කන අතාරිනවා. අතාරින පානට වීසික් වීගෙන ආයෙනකොට ආය අල්ල ගන්නවා කුස්සේ. ආයෙකට ආයෙක තමයි. තරහදී දෙපැත්තට යනවා වගේ මහණනේ කල්ප ගානක් ඔය අත්‍යක ප්‍රේතය දුක් විඳිනවා කියනවා. ඔය නිරේ දුක් විඳලා අවසාන තැන කිව්වා. එහෙනම් හිතන්න අපි තැනක ඇලිලා දැන් මස් මරන්නේ මොකක් නිසාද? මොකද කල්ලිහම්බ කරගන්නනේ. මස් වෙලඳාම කියලා උඩට කල්ලි හොයන්න පුළුවන්. උඩට කල්ලි හොයන්න පුළුවන්. ආයුධ වෙලඳාම කියන්නේ ලෝකෙම දිනන්න පුළුවන්. උඩට හම්බ කරන්න පුළුවන්. නමුත් අකුසලයක් ඒ වගේම තමයි මුද්දට නිරේ කියලා දුක් විඳින්න පුළුවන්. අස්තික ප්‍රේතය ගැන කිව්ව බුදුරජාණන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරුවෝ. ඔය තව ප්‍රේතයෙක් ගැන කියන මේ කුම්භ කියන ප්‍රේතේ අල්ලස්ගත්ත මිනිස්සෙක්. දැන් ඕක මම මතක් කරන්නේ ගන්න නම් එපා. නේ ඉස්කෝල වලට ගන්න. ඉතින් කියන්නේ තේ ඉස්කෝල වලට ගන්නවා ඊට පස්සේ දැන් ගන්නවනේ කියන්නේ විවිධ තැන් වල ගන්නවා කියන්නේ හොඳ නෑ නං. මට තිරයන්නේ. ඒක ගල්ලස් ගන්න මිනිස්සු හරිය කැමති. අල්ලස් ගන්නවා. කොන්දස්තර මාත්‍ය අල්ලස් ගන්නවා. අනිත් මම සීට් එක තියලා තියෙනවා මම 50ක් වැඩියෙන් දියුණුවක් තියෙනවා. ඒක අල්ලසා. අල්ලස් අරගත්ත මිනිස්සේ හොඳට සල්ලි හම්බ කරගෙන සැත විඳලා කියනවා ඇඟේ ඇවිල්ලා තිබ්බගෙන විශාල ගෙඩියක්. මේ ප්‍රේතයේ ස්වරූපේ. මේ ගෙඩියේ විශාල මස් දැල්ලක් කියනවා. මස් දැල්ල කෑලි කෑලි වලට අරගෙන උකුස්සු කනවයි කියන්නේ. මෙහින් කනකොට අරහින් වැඩෙනවා අරහින් වැඩෙනකොට මෙහින් කනවා. හරියට කියන හැම ගලවලා මිනිහ පාර දාලා ඉන්නකොට බල්ලෝ කපුට කොහොමද අදින්නේ? මාළු ලෑල්ලක් ළඟ කපුට ඉන්න සුඩකලා තියෙන්නේ. මුදලාලි එහෙම වෙච්ච ගමන් මොකද වෙන්නේ? ගත්ත ගියා. එහෙම හැරිච්ච ගමන් බල්ලා ගත්ත ගමන් දිව්වා. ඔය වගේ කියනවා මේ ප්‍රේතයක් ගිජ්ජකෝට පාර්වතේ අපමණ දුකක් විඳිනවා කියලා. ඒක බලන්න මේ අපි සුත සංවර කරගත්තේ නැතිකමනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ දැක්කේ නැති නිසා මේ වැරදි කාය කර්ම කරන්නේ. බොරු කියන මිනිස්සෙක් ඔය කේලාම් කියපු මිනිස්සෙක් ගැන මේ ප්‍රේත වස්තු විස්තර කරනවා පින්වත්නි. අධික ලෙස වේදනාවට පත් වෙනවා කියන ප්‍රේත ලෝකේ. ඔය කේලාම් කියලා කොටවපු අවුලක් කියන්නේ. ඒත් ලක්ෂණ හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මේ දේශනාව සිද්ධ කරන්නේ. කේලාම් කියනවා කියන. හොඳට ඉන්න මිනිස්සු කොටවනවා කියන. අවිශ්වාස ඇති කරන. හොඳටම අවිශ්වාස ඇති කරන්න පුළුවන් මම ගැන දොස් කිව්වා. පන්සල ගැන දොස් කිව්වට ගම ගැන දොස් කරගෙන හිමුන්නේ නැහැ. මිනිස්සු කොහොමද හොඳටම කියන්නේ? මට ඒව නම් ඉවසන්න පුළුවන් නේ ඔයාටත් දැන් අප්පා ඒකනේ මට ඉවසන්න බැරි කිව්වන් කිපෙනවා. ඔතන සමාජ ජීවත් කරන්න හිතන්න. මිනිහෙකුට කරන්න පුළුවන් ඉහළම කැළඹීම කරන්න පුළුවන් ඔබට අහවලා දුස් කිව්වා කියපුවම කැළඹෙනවා. මේ පවුල එහෙම කියලා කැටවල බින්දට වෙන් කරලා විනාශ කළා කියනවා. විනාශ කරලා අවසාන තුනා කියන්නේ මොකද්ද? අන්න මෙරිලා ගිහිල්ලා ගිජ්ජකෝට පර්වතේ ප්‍රේතෙක් කියලා ඉපදිලා ඉන්නවා කියලා. මේ කල්ප ගානක් දුක් විඳින්න වෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ සිත ගැන හොඳට දැනගෙන අවබෝධ කරගෙන අඳුනගෙන සිතේ ස්වභාවය දකින්න අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස ඒ කියන අසුභය ගැන දකින්නකොට අපට අකුසල කරන්න හිතෙන්නේ නැහැ. අකුසල කරන්න හිතෙන්නේ නැහැ කියලා කියන්නේ සිල් ආරක්ෂා වෙනවා කියන එක. සිල් ආරක්ෂා කරන්න උත්සාහ කරන්න යන්න එපා. එතකොට බය වෙනවනේ. එහෙම නෙමෙයි අකුසලයට බය වෙන්න සීල ආරක්ෂා වෙනවා. අකුසලයට බය වෙන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කළේ කුසල සුපසම්පදා කුසල උපදව ගන්න සීලය තුල සිත පිහිටවනවා. එහෙම නැත්නම්
සීලය රකින්නවා කියලා සමාජයට පෙන්වන්න ගියොත් වෙන්නේ මොකද්ද? අසුචි කර තියාගෙන ගියපු මුදලාලි මහත්තයා වගේ තමයි. වහිනකොට මුදලටම ඇඟ තෙමිල ගඳ ගහන්න පටන් ගන්නවා. මිය යන්න ලෑස්ති වෙනකොට මතක් වෙලා දුක් විඳලා ගිච්චකෝට පර්වතයේ සමාජිකයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. බයක් වෙන්නේ නැහැ. නේද? යන්න ආයෙ එක වීසා එකක් ගන්න මොකද ඕනේ නැහැ. නිකන් ඉඳ තියෙන්නේ. යනවා එහෙ. කරන්න විතරයි තියෙන්නේ. ඒ නිසා ඔබ ගැන අවබෝධ කරගන්න ලබලා තියෙන මනුස්ස ජීවිතය ගැන ලබලා තියෙන ආයු වර්ණ සැප බල ගැන හිතලා ලබලා තියෙන ගෞතම සම්බුද්ධ ශාසනයේ නිර්මලත්වය ගැන දැකලා මට මේ වගේ කාලයක් මම කල්ප ගානක් ප්‍රාර්ථනා කළා ලැබෙන්න කියලා. මම කල්ප ගානක් පැවිදි බව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒ නිසා මට ලැබුණා. ඒ නිසා ඔබත් මනුස්ස ජීවිතේ කල්ප ගානක් ප්‍රාර්ථනා කළා බුද්ධ කාලයක් ලැබෙන්න කියලා. ඒ කස්තියාදු ගහන්නවත් වෙන වැඩ කරන්නවත් නෙවෙයි මේ කෙලෙස් ධර්මතාවයෙන් නැති කරගෙන නිකලස් බවටපත් වෙන්න ඕන කියන ප්‍රාර්ථනාව දිසිතේ තිබුණ නිසා දැන් මේ ප්‍රාර්ථනාව ලැබලා ඉවරයි. හරියට මඩේ පිපිලා මඩෙත් ගෑවෙන්නේ නැතුව වතුරෙත් ගෑවෙන්නේ නැතුව ඉහෙලට ඇවිදින් පිපිලා තියෙන වගේ තමයි ඔබේ මනුස්ස ජීවිතේ ලෝකෙටම සුවඳවත් කරන්න දානයෙන් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවකින් යුක්ත වෙලා සීල සමාධි ප්‍රඥාදී ගුණ ධර්මයන් පූර්ණේ කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන තැන් වලටපත් වෙන්න ඔබට මේ කුසලයේ පාරමිතාවක් ලෙස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මානුශාසනාව සාරාංශයක් වශයෙන් ඔබට මතක් කළොත් චිත්තට රැවටෙන්න එපා. සිත කියලා කියන්නේ මැජික් කාර්යයක් වගේ. මෙතන පෙන්වන එක එතන පෙන්වන්නේ නැහැ. හැබැයි මැජික් ගැන දන්න කෙනා දන්නවා මේ මනුස්සය කරන්නේ බොරුවක් කියලා. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මැජික් එකට අහුවෙච්ච උත්මයෙක් නෙවෙයි. උන්වහන්සේ දැක්කා සමාජයේ රැවටෙන්නේ මේ මායාවකට. ඒකට අහු වෙන්න එපා කියන එකයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. සිතට රැවටිලා ඒ තැන්වල ඇලෙන්නට එපා. ඇලෙනවා ඒ සමාජයේ දැනගන්නවා කියලා හිතාගෙන බොරුවට ගැලවෙන්නත් එපා. ඇත්තටම ගැලවෙන්න. ඇත්තටම නොඇලී ඉන්න. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බලාපොරොත්තු වුනේ. ඔබට ජීවිතේ ඇලීමකින් තොර, ගැටීමකින් තොර, මෝහයකින් තොරව ජීවත් වෙන්න සත්‍යත්‍රය ආශිර්වාදේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්මානුශාසනාව ඔබට ශ්‍රවණය කරන්නට, දකින්නට පුළුවන්කම ලැබුණේ දායකත්වයේ දරන්නට යෙදුණු ස්වාදුව දේවදුව සම්මුතුයනේ අංක 73 නිවසේ පදිංචි කලුතර ප්‍රජා විශෝධන නිලධාරී ශිරෝමේ සේදර සෙනරත් මහත්මිය එවැගේම ගාමිණී සේනාරත්න මහත්මයා ජනිත් චානුක සේනාරත්න පුතා ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් ප්‍රියත්ව අපට කතා කළත් ස්වාමීන් වහන්සේ වඩින්නම කියලා. මේ නිසා අපි ආශිර්වාද කරනවා. මේක තමයි අම්මට අරන් යන්න තියෙන එක. අනිත් ඔක්කොම තියන්න. නේද? දරුවෝ හිටියක් කියලා තියන්නේ නැහැ යන්නේ. සෝනදක් අපි යනවා. ඉතින් යාට තනියම යන්නේ. ඒ නිසා අරන් යන්න පුළුවන් දේ තමයි ධර්ම දාන. අරන් යන්න පුළුවන් දේ තමයි පුරණ සීලය. ඒක අරගෙන යන්න දෙයක් එකතු කරගත්තා කියලා සතුටු වෙන්න. ධර්ම දානයේ දුන් කුසලයෙන් ඔබතුමියට ආදරණීය ස්වාමි පුරුෂයාට පුත්‍ර රත්නයට පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ශිරෝමේ මහත්මියගේ ආදරණීය පියාණිය පරලොව ගියා. ජේමසේදර සෙනරත් ආදරණීය අප්පච්චි. අප්පච්චි දරුවෙක් හදන්න මහා දුකක් විඳින්නේ පැනේ. දැන් අප්පච්චිලා නිසා ගන්නවනේ. ඒ කාලේ බඳුනුනා දැන් දැනෙනවනේ. ඒකට ඔయిత වඩා දැනෙලා තියෙන මහා දුකක් විඳින්න ඕන. දරුවෙක් හදන්නනේ අද අපිට යාන වාහන තියෙන, ඉඩ කඩන් තියෙනවා, රස්සා තියෙනවා, ඔක්කොම තියෙනවා. අප්පච්චිලට මොනවද තිබ්බදනේ? එක වළඳයි එක පිඟානයි තියෙන එකද? ඒ අතීතේ. ඒ මහා දුකක් විඳින්න ඕන දරුවෙක් හදන්න. අපේ යුතුයකමක් තමයි මේ ඥාති බලය. ඥාතියින්ට සංග්‍රහ කරන්නේ. අප්පච්චිට සලකන එක මිය ගියාට පස්සේ පින් දෙන එක අපට පැවරෙන වගකීමක් යුතුයකමක්. පුතත් ඉගෙන ගන්න ඕනේ හැම තාත්මිය ගියම් පින් දෙන්න ඕන. අපිව පරම්පරාව ආවේ එහෙම. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා නෝනා මහත්මියගේ මේ පරලොවගේ ජේමසේදර සරණ ආදරණීය අප්පච්චි වගේම අම්මා ඩී.එස්. ලියනාරච්චි මහත්මිය සිහිපත් කරන කිතාමත් වටිනා අම්මයි අප්පච්චි. ඒ දෙකල බලන්නකො දරුවෙක් හදන්න කොච්චර නේද කැපකිරීම. ඒව දන්නවනම් මේ මම නම් හිතන්නේ අම්මට ඔබ කියන වචනවත් කියලා.
නේද? ඇටලේ මස් නහර වලින් උපදින්නේ සෙනෙහස. ඉතින් ඒ සෙනෙහසත් එක්ක තමයි දරුවෝ හැදෙන්නේ. මම නම් හිතන්නේ අපි ඉගෙන ගත්තේ කතා කරන්නේ ඇවිදින්නේ අඳුමක් අඳින්නේ. මේ හැම එකක්ම ඉගෙන ගත්තේ අම්මගෙන්. එහෙම නැත්නම් අපි තිරසන්න වගේ. අඳින්න දන්නේ නැහැ. මේ අම්මා තමයි අඳින්නේ කියන්නේ. කතා කරන්න දන්නේ නැහැ. අම්මා තමයි ළඟට අරගෙන තොප්පක් කනලා උරතල් කරගෙන පුති මෙහෙම කියන්න එපා ලැජ්ජායි. හොඳ වචන පුරුදු කළේ අම්මා. ඒ හොඳ ගමන් එක්ක ගියා. ඔය බලන්න යන ගමනේ කැට ආශ්‍රය කරන යාළුවෝ කරන්න කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? මේ ඉගන්නක නිසා අද අපි බබලනවා සමාජය. හැබැයි කියන්නේ නැත්නම් අපිට වෙන්නේ මොකද්ද? අර අපේ ජක්ස් දෙන තීන්දුව තමයි. නේද? අවුරුදු 7ක් ඉරගෙද ජීවිතාන්ත දක්වා ඉරගෙද බරපතල වැඩ සහිත අපිට ඕක වෙනවා අපේ අම්මා හරියට හිටියේ නැත්නම්. අපේ අම්මා හරියට නැත්නම් අපිට ඕක වෙනවා. ඒකෙන් ගැලවෙන අම්මලගේ තිබුණු මනුස්සකම නිසා අපිත් එහෙනම් මනුස්ස ධර්මතාවයක් ලෙස මේ ගියාට පස්සේ පින් දෙන්න ඕන. දෙමාපියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන්ම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ගිය ඥාති සහෝදරයන් ඇතුළු සියලු දෙනා ගාමිණී මහත්මගේ පියා කිරිබණ්ඩා මහත්මයා ඇතුළු මේ පරලොවගේ ඥාතීන් සිහිපත් කරනවා. ස්වාම පුරුෂයාගේ අපච්චිති තාමත්ම කාරුණිකව සිහිපත් කරලා තියෙන එතුමාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මාසේ 14 වන දින උපන් දිනයේ සමරන ශිරෝමී සේදර සෙනරත් මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන මම නම් ඔය අතරතුර ප්‍රාර්ථනා කරන නිවන්ම අවබෝධ වෙත්වා කියන ප්‍රාර්ථනා. ඒද නිරෝගී සම්පත ලබන්න වෙන්නේ දුක් නිදිනේ නේද? නිවන් සම්පන්න බොහොම ටක්ක්. ඒ නිසා ජීවිතේ හොඳින් සතුටින් සමාදානෙන් සමගියෙන් නේද විශ්වාසයෙන් ජීවත් වෙන්න ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන සුබ උපන් දිනයක් වෙත්වා කියලා අපි බෞද්ධ රූපවාහිනිය සහ ගුවන් විදුලි හැමදෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරමු. ගාමිණී සේනාරත්න මහත්මයා ජනිත චනුක පුතාගේ රැකී ආරක්ෂා කටයුතු අභිවෘද්ධිය සඳහා සත්‍යත්‍රි ආශිර්වාදයේ ලැබෙත්වා කියන සාදුනාද ප්‍රාර්ථනාවක් ගාමිණී සේනාරත්න මහත්මයාගේ ආදරණීය මව්තුමිය පවුලේ හැමදෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන ඉතින් අම්මාවත් I think අම්මට අපි ප්‍රාර්ථනා කරනනේ මේක බෞද්ධයන්ගේ බලලා අපි බණහලා අපි රැස් කරගත්ත පිනෙන් අපේ අම්මට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් සැලසෙත්වා කියන සාදුනාද ප්‍රාර්ථනා සිදු කරනවා. සේදර සේනාරත්න මහත්මියගේ පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. මෙම අවස්ථාවට සහභාගී වුණු සියලු නෑදෑයිත මිත්‍රාදීන්ට බෞද්ධ රූපවාහිනිය ආරාස ධර්මානුශාසනා ශ්‍රවණය කළ ලෝකවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට ඔයත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ප්‍රජා පාදක විශේෂ විශෝධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමිය ඇතුළු සියලු නිලධාරීන්ට විදේශගත වී සිටින විකුම් පුතා හා රංජනී දියණියට ගුරු ගෞරවනීය දේශකයන්න් වහන්සේට සහ බෞද්ධ නාලිකාවේ ගරු සභාපති අපේ කල්යාණ මිත්‍ර බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ආමඳුරේ තුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම අප රැස් කරගත් කුසල ශක්තිය නිදුක් නිරෝගී සුවපත් භාවයෙන්ම උදා වේවා කියන සාදුනාදයෙන් අපි ආශිර්වාද කරනවා. එතනත් කනුතර ශාඛාව පිහිටා තිබෙන අපේ නන්දහාමුදුරුවන් වහන්සේ නායක ආමඳුර කෙනෙක්. ඒ නිසා උන්වහන්සේට ලෝකවාසී මහා සංඝරත්නයට මයි ගුරු දේවයන් වහන්සේ ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති අවසරයි අමනුගම රාජගුරු විපස්සී නායක ආමඳුරේ තුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් සැලසෙත්වා කියන ප්‍රාර්ථනා කරනවා. අපවත් දේවදාන පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ආමඳුර අපි සිහිපත් කරනවා. උන්වහන්සේ කළ වැඩ නිසා තමයි අද අපි බණ පදයකින් සැලසෙන්නේ. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටපත් වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැමදෙනාටම සද්ධර්මානුශාසනා ශ්‍රවණය කිරීමෙන් දාන දානේ සැලසීමෙන් ලැබූ පින් කුසල් නිර්වාණ අවබෝධය සඳහා පාරමී ධර්මයක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.
හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. යතුමු සදරම දේශනා පවත්වවදාළ මහනුවර ලංකාතිලක රජමහා විහාරවාසී පරිවෙනාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නීතිගම චන්දිම ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් නිවැරදි භූෂාත්මික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.